සුබ සන්ධ්‍යාවක් ඔබ සියලු දෙනාටම. අගෝස්තු මාසයේ 5 වෙනිදා අපේ රටේ නව පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් තෝරාපත් කර ගැනීමේ පාර්ලිමේන්තු මැතිවරණය අගෝස්තු 5 වෙනි දින පැවැත්වීමට නියමිතයි. පළමුවෙන්ම අපේ ආරාධනය පිළි අරගෙන මේ අවස්ථාවට සම්බන්ධ වෙච්ච ඔබ සියලු දෙනාම ඉතාමත් ගෞරවයෙන් සහ සහෝදරත්වයෙන් මොරටුව ජාතික ජනබලවේගයේ සංවිධානයේ විදියට අපි පිළිගනු ලබනවා. මා කැමති මේ වේදිකාවට ආරාධනා කරන්න මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා ජාතික ජනබලවේගයෙන් මොරටුවට නායකත්වයේ සපයන මොරටුව ජනතාව වෙනුවෙන් සිය නියම කාර්යභාරය ඉෂ්ට කිරීමට සූදානමින් සිටින කොළඹ දිස්ත්‍රික්කයේ මොරටුව ආසනය යටතේ මාලිමාව ලකුණෙන් තරඟ වදින ඔබේ අපේ ආදරණීය අපේක්ෂක නීතිඥ හර්ෂණ නානායක්කාර මහත්මයාට මේ වේදිකාවට පැමිණ අසුන් ගන්නා ලෙස ඉතාමත් සහෝදරත්වයෙන් ඇරයුම් කර සිටිනවා. ඒ වගේම ජාතික විද්වත් සංවිධානයේ මොරටුව සංවිධායක මහින්ද ගලවල මහතාට ආරාධනා කර සිටිනවා මේ පැමිණ අසුන් ගන්නා ලෙස. ජාතික විද්වත් සංවිධානයේ මොරටුවේ සමාජිකයෙක් වන හිටපු මහජන බැංකුවේ සහකාර කළමනාකරු ජී.කේ. කරුණාරත්න මහතාට ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා මේ ස්ථානට පැමිණ අසුන් ගන්නා ලෙස. ඒ වගේම මෙතන ඉන්න මොරටුවේ බොහෝ දෙනෙක් වාමාංශික දේශපාලනයේ කෘතහස්ත දේශපාලන නායකයෙක් වෙච්ච විමලසිරි දෙමෙල් මහතාව හොඳින් අඳුරනවා. ඔහුගේ දේශපාලන භාවිතාව ක්‍රියාවට නගමින් එක්සත් වාමාංශික පෙරමුණ වෙනුවෙන් ඔහුගේ ආදරණීය පුත් පූජිත දෙමෙල් මහතාට අපි ආරාධනා කර සිටිනවා මේ අවස්ථාවට ඇවිල්ලා මේ වේදිකාවේ අසුන් ගන්න ලෙස. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ මොරටුව ආසනයේ ප්‍රධාන සංවිධායක මොරටුව මහනගර සභා මන්ත්‍රී නිශාන්ත ප්‍රදිනාන්දු සහෝදරයාට මා ආරාධනා කර සිටිනවා මේ වේදිකාවට පැමිණ අසුන් ගන්නා ලෙස. ජනතාවට දැන් අවශ්‍යයි මේ අපිරිසිදු වෙච්ච පාර්ලිමේන්තුව කිලිටි වෙච්ච පාර්ලිමේන්තුව පිරිසිදු කරන්න. ඒ පිරිසිදු කිරීම වෙනුවෙන් මෙවර ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ඉතා විශිෂ්ට දක්ෂ වෘත්තීය වේදීන් වෙන්ම දක්ෂතම කණ්ඩායමක් කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් මෙවර තනක් වීමට පිවිස සිටිනවා. ඒ කණ්ඩායමේ විශේෂ වූ චරිතයක් තමයි වෘත්තියෙන් නීතිඥයෙක් වුවත් ඔහුගේ පෞල් පසුබිම, ඔහුගේ කලා පසුබිම, ඔහුගේ පියා ආදරණීය යසපාලිත නානායක්කාර මහත්මයා එයින් ඔහුගේ දේශපාලන අඩිපාරෙත් යමින් අද මේ වෙන විට නිවැරදි දිශාව තෝරා ගැනීමෙන් ජාතික ජනබලවේගයේ සමග අත්වැල් බැඳගෙන මේ ගමන ජයග්‍රහණය කිරීම සඳහා අභියෝග කොතෙකුත් තිබුණත් ඒ අභියෝග ජයග්‍රහණය කිරීමෙන් මේ ගමන සාර්ථක කර ගැනීමට මොරටුවට නායකත්වයේ දීමට අපත් එක්ක එකතු වී තිබෙනවා. මා ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා පැමිණ සිටින ඔබ සැම ආමන්ත්‍රණය කරන ලෙස ජාතික ජනබලවේගයේ මොරටුව ආසනයේ ප්‍රධාන සංවිධායක මොරටුව අපේක්ෂක ඒ වගේම කොළඹ දිස්ත්‍රික්ක අපේක්ෂක ආදරණීය නීතිඥ හර්ෂණ නානායක්කාර මහත්මයාට. සුබ සන්ධ්‍යාවක් සහෝදර සහෝදරිනි වේදිකාව මත සිටින සිළුමාගේ සහෝදරයන්ගේ අවසරයි ඔබ සැමකින් අවසරයි මාහට ලබා දුන් මේ උණුසුම් පිළිගැනීම ඉතාම ගෞරවපූර්වකව බාර ගන්නවා. මේ අවස්ථාවේ මේ රටපත් වෙලා තිබෙන තත්ත්වය මොකක්ද? රටේ වර්තමානයේ දේශපාලනය කුමක්ද? මේ සියල්ලම සම්බන්ධයෙන් තවසුළු මොහොතකින් මෙතනට පැමිණෙන අනුර දිසානායක සහෝදරයා විසින් ඔබට වඩාත් හොඳට පැහැදිලි කරනවා ඇති. මා කෙටියෙන් ප්‍රවේශයක් වශයෙන් යම් කරුණු ස්වල්පයක් ගෙනහැර දක්වන්න. ජනාධිපතිවරණයේදී විශේෂයෙන්ම පාර්ශ්වයන් දෙකක් අතර සටනකදී අපිට යම් ඡන්ද ප්‍රමාණයක් අඩු වුණා. ඒ බව හැබෑව. මොකද බොහෝ දෙනා කල්පනා කළා දිනන පැත්තකට ඡන්දයක් දෙන්නට ඕන. මතයක් ප්‍රකාශ කරනට වඩා. සහ ඒ වෙනකොට ඔබතුමන්ලාට තුමියන්ලාට මතක ඇති රටේ තිබුණු තත්ත්වය. එක පැත්තකින් පාස්කු ප්‍රහාරයෙන් පස්සේ වන්ද දොස්තරලා, වන්ද පෙති, වන්ද කොත්තු මේ රටට මුස්ලිම් අන්තවාදයක් තිබෙනවා කියලා බීතියක් පත් කරලා වීරයෙක් පහළ වුණා ගෝඨාභය රාජපක්ෂ කියලා මේ සියල්ලම එයා විසඳනවා කියලා කිව්වා. පාස්කු ප්‍රහාරය ඉවරලා මං හිතන්නේ දවස් 3ක් ගියේ නෑ එක එයයි කියනකොට. අනිත් පැත්තෙන් සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ කණ්ඩායමක් ඉදිරිපත් වෙලා ආපහු සුදු ඇන්නේවි අරව ඒවි මේව ඒවි යනාදී වශයෙන් ගෝඨා භයක් ඇති කළා. ඉතින් අවසානයේදී ඡන්දදායකයන් දෝලණය වුණේ මේ බයවල් දෙක ඇතුළේ මිසක්කා කිසිදු පක්ෂයක ප්‍රතිපත්ති ප්‍රකාශයක් බල්ලා නෙවෙයි. එවන් අවස්ථාවක පිටු 122කින් යුත් රටකට අවශ්‍ය ආර්ථික සමාජීය සංස්කෘතික වර්ධනයට හදපු ප්‍රතිපත්තියක් කියවන්න මිනිස්සු ඒ වෙලාවේ කැමැත්තක් දක්වේ නැහැ. අපි කීවා
එදා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අනුරාධපුරේ ගිහිල්ලා කියනකොට ගොවියන්ට නොමිලේ පොහොර දෙනවයි කියලා. ඇයි ගෝඨාභය සල්ලි ගන්නේ අයියා මට කිව්වා මේක නොමිලේ දෙන්න කියලා. ඒතර සජිත් මහත්මයා ගිහිල්ලා කිව්වා ඇයි ගොවියට විතරක් අපි හේන් ගොවියටත් දෙන්න ඕන මඩ ගොවියට විතරක් නෙමෙයි. ඉතින් ඒ වගේ පැකේජයක් වෙනකොට අපේ අනුර සහෝදරයා ගිහිල්ලා කිව්වා ලංකාවේ පොස්පේඩ් නිධියක් තියෙනවා. මේක අපිට පාවිච්චි කරොත් ලංකාවට අවශ්‍ය පොහොර නිෂ්පාදනය කරගන්න පුළුවන්. ඊටාම අඩු මුදලකට හෝ නොමිලේ දෙන්න පුළුවන්. දැන් ඔතනින් සද්භාවයෙන් ආරම්භ බැලුවොත් අපි තමයි ඇත්ත කතා කරපු කට්ටිය. නමුත් ඒ වෙන විට අපි කියපු දේ හඬ ඇහුනේ නැහැ. නමුත් දැඩි ලෙස විශ්වාස කරනවා දැනටත් අපිට දැනෙමින් පවතිනවා ඒ தত্ত্বය වෙනස් වෙමින් පවතිනවා. මොකද ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ඇති කරගත්තා වූ ප්‍රතිරූපය සම්පූර්ණයෙන්ම මාධ්‍ය විසින් පුම්බන ලද එකක්. එයාට ඇත්තට තිබිච්ච එකක් නෙමෙයි. අපි කිව්වා ඒ අවස්ථාවේ ලාල් කන්ද සහෝදරයා විශේෂයෙන්ම කිව්වා රාජපක්ෂ කඳවුරේ දුර්වලම පුද්ගලයා තමයි ගෝඨාභය රාජපක්ෂ. යම් හේකින් මහින්ද මහත්තයාට තුන්වෙනි පාර තරම් කරන්න පුළුවන්කම තිබ්බා නම් ගෝඨාභය රාජපක්ෂ කෙනෙක් එන්නේත් නැහැ. ඒත් අපි ගරු කරනවා 69 ලක්ෂයට. මක්නිසාද ඒගොල්ලෝ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පාවිච්චි කළා. අපි දන්නවා අන්තිම මොහොතේ කැලණියට නයි හේම ඇවිල්ලා පොළොවෙන් ධාතු ගෙනල්ලා ඡන්දම හැවිච්ච හැටි. නමුත් අපි ඒ වගේ දේශපාලනයකට ගියේ නෑ. අපි ඇත්ත කතා කළා. අපි මිනිස්සු තේරුම් ගන්න කල ඇත්ත කතා කරන ව්‍යාපාරයක්. දැන් මේ වන විට අපිට පේන්නට තිබෙනවා ඔහු කියන දේ කරනවා කියලා කිව්වට ගොඩාක් දේවල් දැන් සිද්ධ වෙන්නේ නැහැ. අර ගොඩනගා තිබුණු ප්‍රතිරූපේ යම් ප්‍රමාණයකට ඔහුගේ ජනප්‍රියත්වය දැන් අඩු වෙලා තියෙනවා. එක රටක් එක නීතියක් කියලා කිව්වට තොණ්ඩමන්ගේ මරණ එක ක්‍රමයකුත් මෙහෙම වලට එක ක්‍රමයකුත්. ඒ කොරෝනා නීතියවත් එකට දිව්වේ නැහැ. විශේෂයෙන් විමල් වීරවංශ ඒ දවස්වල සම්පූර්ණ ලයිස්තුවක් කියෙව්වා. බඩු ලයිස්තුවක් ආපුවම බඩු අඩු කරන. ඒක උනේ නැහැ. ඒ වෙනුවට මැයි මාසෙ ඉඳලා කුස්සිය වට කළා බදු ගැහුවා. හිතන්න එපා මේ කොරෝනා එක ආපු හින්දා මේක වුණා කියලා. මේ ක්‍රමය කඩාවට වෙමින් පවතින බව අපි දිගින් දිගටම කියපු දෙයක්. කොරෝනා එකෙන් කලේ ඒ දේ පෙන්눔 කරපු එක පමණයි. කෙසේ හෝ වේවා ඒ කියපු ආකාරයේ දක්ෂතාවයක් තිබුණා නම් ගෝඨාභය රාජපක්ෂට එහෙනම් මේවාට විසඳුම් ලබා ගන්නට පුළුවන්කම තිබෙනවා. කෙසේ වෙතත් මා මේ සාකච්ඡාව කරන්නේ කාටවත් අනුම්පද කීමට හෝ පරණ වෙච්ච වැරදි කීමට නෙමෙයි. නමුත් අපි ඉල්ලා හිටනවා දැන්වත් අපි යථාර්ථයේ තේරුම් ගමු. මොකද්ද තියෙන අලුත් යථාර්ථයේ කොරෝනාවෙන් පස්සේ රටේ සල්ලි නැහැ. ඌ අපි ඒක දන්නවා. ට්‍රිලියන 12ක් ණයයි. දැන් ඒක අපිට බලපානවා. මේ වෙනකොට ලක්ෂ 11කට ආසන්න රැකියා සංඛ්‍යාවක් නැති වෙන්නට නියමිතයි. මොකද පෞද්ගලික අංශයට මේක කරගෙන යන්නට බෑ. එහෙනම් මොකද්ද සිදු යුත්තේ? රජය විසින් අපි එංගලන්තය ගත්තත්, ඉතාලිය ගත්තත්, අනිත් කොරෝනා වලින් බටකාපු රටවල් ගත්තත් මේ හැම අවස්ථාවකදීම ඒ රජයන්ට පුළුවන්කම ලැබුණා පෞද්ගලික අංශයට ඒ මුදල් යොදවලා ආර්ථිකය නැවත ගොඩනගා හිටවන්න. නමුත් අපිට ඒක කරන්න සල්ලි නැහැ. ඒ කියලා මේ පෞද්ගලික රජය නාස්තිය විනාශය අඩු කරන්නේත් නැහැ. ක්‍රිකට් ස්ටේඩියම් හදන්න බිලියන් ගණන් වියදම් කරනවා. මහම්බන්තොට පාරවල මිලියන 15000ක් වියදම් කරන්න හදනවා. ඇත්තෙන්ම කියනවා නම් මේ ගෝඨාභය මහත්තයා රාජපක්ෂ කඳවුර අවුරුදු 5ක් විපක්ෂයේ ඉඳලත් ඒගොල්ලෝ ඇති වෙච්ච වැරදි තාම ඉගෙනගෙන හැදිලා නැහැ. ඉතින් ජනතාවට කියපු දේ කරනවයි කියන කතාව සම්පූර්ණයෙන්ම අසත්‍යයි. දැන් ඒ අවස්ථාවේ ඡන්දදායකයෝ තමන් යම් යම් විදිහට ඡන්දය පාවිච්චි කළා. නමුත් දැන් එන්නේ පාර්ලිමේන්තු මැතිවරණයක්. මේ වගේ කොරෝනා කාලේ තිබිලත් ඇයි මේ පාර්ලිමේන්තු මැතිවරණය වැදගත් වෙන්නේ? අපි ඉස්සෙල්ලාම බලමු පාර්ලිමේන්තුවෙන් කරන්නේ මොකද්ද? ප්‍රධාන කාර්යයන් දෙකයි. එකක් රටේ අනපනත් නීති රීති ප්‍රතිපත්ති සැකසීම. අනිත් පැත්තෙන් මහජන මුදල් නිසි ලෙස භාවිත වෙනවද කියලා බැලීම. දැන් මේ දේ තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට කරන්න තියෙන්නේ තමුන් වෙනුවෙන්. පාලම් විවෘත කරන එක, ප්ලාස්ටික් බේසම් බෙදන එක, හාල් බෙදන එක, එහෙම නැත්නම් තව මොනවා හරි බබා කෙනෙක් වඩාගෙන උඩ දාන එක ඒව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කාර්යභාරයක් නෙවෙයි. එහෙමනම් අපි පාර්ලිමේන්තුවට යවන්නට ඕන මේ කරුණු දෙක ඉෂ්ට කරගන්න පුළුවන් කණ්ඩායම. දැන් හැමෝම කියනෝනේ මේ පාර්ලිමේන්තුව ගිලෙන්න ඕනේ, මුන්ට හෙන ගහන්න ඕන, පාර්ලිමේන්තුවට කොරෝනා හැදිලා මැරෙන්න ඕන. වැස්සොත් කියනවා අනේ ඔක එහෙමල යට වෙන්නේවත් නැහැ. මේ පුදුම වෛරයක් නේ පාර්ලිමේන්තුවේ බිල්ඩිමත් එක තියෙන්නේ. ඒක ඉතින් බිල්ඩිමේ හැඩේ හෝ තර නිසා වෙච්ච දෙයක් නෙමෙයිනේ. ඒක ඇතුළේ ඉන්න පුද්ගලයෝ නිසා වෙච්ච දෙයක් මේ තියෙන්නේ. අපිට නම් අපි ආපහු අහය ගැන බොහොම ලොකු සන්තෝෂයක් තියෙනවා ජනතාව යුක්තිපරවුනේ. අනිත් කට්ටියට කනගාටුවක් තියෙන එක සාධාරණයි. ඇයි? ප්‍රතිපත්තියක් නැතුව 94 ඉඳන් බැලුවත් ප්‍රතිපත්තියක් නැහැ. පක්ෂ මාරු කරනවා කිසිම ජනතාවගේ සේවයක් කරන්නේ නැහැ. එහෙමනම් මුදලට විකිරෙන්නේ නැති පුද්ගලයන් පාර්ලිමේන්තුවේ ආ යුතුයි. සහ මතවාදීව හැප්පිලා හොඳම මතය දිනවන්න පුළුවන් අධ්‍යාපනයක් පළපුරුද්දක් දැක්මක් තියෙන කෙනෙක් මේකට යා යුතු වෙනවා. එවන් තත්වයක් තියෙනකොට අපි කල්පනා කරන්න ඕනේ එහෙම දේවල් කරන්න පුළුවන් කට්ටිය යවන්න. මත වලින් හැප්පෙන්නයි පාර්ලිමේන්තුව තියෙන්නේ. එහෙම නැත්නම් මිරිස් කුඩු වලිනුයි පුටු වලිනුයි මේස් වලිනුයි ගහ ගන්නට නෙමෙයි. එයා හරි ෂෝක් එක්කෙනා එයා හොඳ නිලියක් ඒ හින්දා අපි යවමු. ඒව ක්‍රම නෙමෙයි. ඉතින් අපිට විශාල වගකීමක් තියෙනවා මේ පාර්ලිමේන්තුවේ ආකාරي නිවැරදි පුද්ගලයන් යවා ගන්න. දැන් පාර්ලිමේන්තුවට නිවැරදි පුද්ගලයන් යවුවොත් ඕගොල්ලන්ට ලැබෙන්නේ මොනවද? එකක් මුදල් නාස්තිය වංචාව අවම කර ගැනීම.
ඒ හරහා ඔයගලන්ගේ බදු අඩ කරගන්න පුළුවන්. කුස්සියේ තියෙන බඩු හැම එකේම මිල අඩු කරගන්න පුළුවන්. අධ්‍යාපනයේ ප්‍රවාහනයේ සියල්ල. ඔවුන් වංචා කරන සල්ලි තමයි ඔවුන් බදු හරහා ඔයගලගේ ජීවිතේට පටවන්නේ. හරියට බැලුවොත් මේ ආණ්ඩුව ඔයගලගේ සාක්කුට ඇඟිලි ගහගෙන ඉන්නා වගේ තත්ත්වයක් තමයි පේන්නේ. මේක නවත්තන්න නම් අපිට සිද්ධ වෙනවා උගත් දක්ෂ බුද්ධිමත් වැදගත් පුද්ගලයන්. ඒතර ආචාර්ය පදවි තිබ්බ මැද්ද? නීතිඥයෙක් වුණා මැද්ද? දැන්නුත් ඉන්නවා දොස්තරලා නීතිඥවරු ආචාර්යවරු නෑ හර්ද සාක්ෂියක් තියෙන්නට ඕන. අපේ ජාතික ජන බලවේගයේ අපිට විතරයි එලිපිට කියන්න පුළුවන් අපේ ලයිස්තුවේ කුඩුකාරයෝ නෑ දූෂිතයෝ නෑ බාරකාරයෝ නෑ එතනෝල් කාරයෝ නෑ. වෙන කාටවත් ඒක කියන්න බෑ සහෝදරයා. වෙන කාටවත් බෑ. මොකද අපි ඔක්කොම දන්නවා අපි කණ්ඩායමක් වශයෙන් අපි දන්නවා රන් රිදී මුතු මැණික් අපේ ජීවිත කාලේ අපිට තියෙන්න පුළුවන්. කාර් ගෙවල් වාහන ඔක්කොම තියෙන්න පුළුවන්. කෝටි ගණන් සල්ලි තියෙන්න පුළුවන්. ඒක නෙමෙයි ප්‍රශ්නේ. මැරෙනකොට ගෙනියන්න පුළුවන් වෙන්නේ අපේ හර්ද සාක්ෂිය විතරයි. අපි ඒක පිරිසිදුව තියාගන්නවයි කියන අති මහත් කැපවීමෙන් මේකට ආවා. අපි සාමාන්‍ය මිනිස්සු අපි කෝටිපතියෝ නෙමෙයි. අපි කාලා බිලන්ලා ඉන්න මිනිස්සු. හැබැයි අසාමාන්‍ය කැපවීමක් කරන්න පුළුවන් මිනිස්සු අපි. ඒක මුලින්ම කිව යුතු වෙනවා. මොරටුවට මගෙන් කරන කාර්යභාරය තමයි ඔබලා මට දෙන වරම, ඔබලා මට දෙන වගකීම මගේ දේවුර මත අවුරුදු 5ක් මම රඳව ගන්නවා. එහෙම නැතුව ප්ලාස්ටික් බේසමක් දීලා හාල් කිලෝ එකක් දීලා මං කියන්නේ නැහැ. දැන් මට චන්දනු බල ඵලයල්ල මං ඉතින් වාහනයක් අරගෙන ඔය පාඩුවේ ඉන්නම් කියලා මං කියන්නේ නැහැ. ඒක ඕගොල්ලෝ මට දෙන වගකීම. ඒ වගකීම තමයි හර්ෂණ, ඔයා අපේ සේවකයා, ඔයා අපේ ඌමනා එපාකම් පාර්ලිමේන්තුවේ ගිහිල්ලා කියන්න ඕනේ ඊළඟ අවුරුදු 5. ඒක තමයි ඕගොල්ලෝ මට දෙන වගකීම. මං ඒ වගකීම ඉෂ්ට කරන්න ලෑස්ති. ඒ කැපවීමෙන් අපි කරන්න ලෑස්ති. සහෝදරයන් සහෝදරිය මේ සම්මත ජාති ගෝඨාභය රාජපක්ෂ 3න් 2 නම් ගන්නේ නැහැ. ඡන්දෙන් ගන්න බෑ යාට. මහින්ද රාජපක්ෂට බැරි වෙච්ච දෙයක් යාට කරන්න පුළුවන් කමක් නැහැ. නමුත් මතක තියාගන්න UMPA ඔය කෑලි දෙක කී දෙනෙක් හරි එහා පැත්තට ගිහිල්ලා ඔය 3න් 2 දෙනවා. ඊටාම ලාභයට මෙදා පාටට විකිරෙනවා. ජනතාවගේ වරම එක පක්ෂයෙන් ඡන්දෙ ගන්නවා අපි මේ ප්‍රතිපත්තිය කරන්නම් කියලා අනිත් පැත්තෙන් ඒ වරම ලක්ෂ 500කට විතර විකුණලා එහා පැත්තට යනවා. ඒක තමයි සිද්ධ වෙන්නේ. ඒක වුණොත් මේ රටේ තනි පක්ෂයක් තියෙන ප්‍රබල රාජ්‍ය පාලනයක් එනවා. ඒකේ ප්‍රධානියා වෙන්නේ රාජපක්ෂ පවුල. අනිත් කට්ටියත් නෙමෙයි. හොඳේ පොහුට්ටුව කියලා පක්ෂයක් නැහැ නේ. ඒක පවුලක්. පොහුට්ටුව කියන්නේ දේශපාලන පක්ෂයක් නෙමෙයි මන් දකින විදියට. ඒක අර පවුලේ නඩු බේර ගන්න හදාගත්ත එකක් වගේ තමයි පේන්නේ. කෙසේ හෝ වේවා අපේ මූලික අරුමුණ වෙන්නේ විකිරෙන්නේ නැති විපක්ෂයක්. විකිරෙන්නේ නැති විපක්ෂ ඉන්න එකයි. ජාතික ජන බලවේගය විතරයි. පක්ෂ මාරු කරන්නේ නැහැ. විකිරෙන්නේ නැහැ. ලාභයට යන දේ ප්‍රතිපත්තිය පමණයි අපේ තිබෙන්නේ. එවන් තත්වයක් යටතේ ජාතික ජන බලවේගයෙන් හැකිතරම් ප්‍රබල කණ්ඩායමක් සංඛ්‍යාත්මකව ඉහළ කණ්ඩායමක් අපිට යවන්න පුළුවන් වුණොත් අපිට හැකියාව ලැබෙනවා. මේ කියන්නව ප්‍රබල විපක්ෂය හදන්න. ඒ කියන්නේ යම් ප්‍රමාණයකට අල්ලගෙන මේක දුවන්න. අන්න ඔය හේතුව නිසා තමයි මම කියන්නේ ඔබලා හිතනවා නම් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ මේ රටේ රැකෙන්නට ඕන ආණ්ඩුවට අධිකතර බලයක් දෙන්න හොඳ නැහැ. ප්‍රබල විපක්ෂයක් හෝ ප්‍රබල කණ්ඩායමක් ඉන්න ඕනේ කියලා ප්‍රබල කණ්ඩායම අපි ප්‍රබල වෙන්නේ විකිරෙන්නේ නැති ඉඳලා. මට ඇත්තටම තියෙනවා පොඩි පණිවිඩයක් කියන්න. කවුරු හරි දැන් මේ දවස්වල කියනවනේ උඹලා අපි 103ට බස්සන්නේ නෙමෙයි 102ට බස්සනවා. බිඳුවට බස්සනවා. දේශපාලන භූමියෙන් අතු ගාලා දාන්න ඕන. අපි පාවිච්චි කරනවා මේ ස්ලෝගන් එක මේ දවස්වල තිත්ත දේශපාලන ඇත්ත මිනිස්සු. සමහරු පෝස්ට් දානවා ඇත්ත දේශපාලනයේ කුහක මිනිස්සු කියලා අපිට. අපි තමයි කුහක වෙලා තියෙන්නේ. ඉතින් අපි අතු ගාලා දාන්න ඕනලු අපේ හඬ. සහෝදරයන් සහෝදරියම එකක් කියන්නම්. ජනතා යුක්ත පුරමුණ කවුද කියලා ඔයගොල්ලෝ හොඳට දන්නවා. අපිත් ඒකෙන් පන්නරේ ලැබුව මිනිස්සු. ජාතික ජන බලවේගය කියන්නේ නිකම්ම නිකන් දේශපාලන සන්දානයක් නෙමෙයි. ජාතික ජන බලවේගය කියන්නේ පොදු වටිනාකම් සහිතව පොදු හීනයක් සහිතව එකතු වෙච්ච පුද්ගලයෝ කණ්ඩායමක්. අපේ අපේක්ෂකයන්ගේ කටින් එන වචන කලින් පුහුණු වෙච්ච දේශපාලන වගන්ති නෙමෙයි. අපේ කටහඬින් එන්නේ මේ රටේ දුක් විඳින අසාධාරණවලටපත් වෙච්ච වෙනස්කම් වලට භාජනය වෙන හිරිහැර විඳින තාඩන පීඩන විඳින මිනිසුන්ගේ දුක සුසුම වේදනාව තමයි අපේ වචන. මේක දේශපාලනය නෙමෙයි. අපේ මේ රටේ හර්ද සාක්ෂිය තමයි අපේ වචන. අපි ඒක නිහඬ කරන්න සූදානම් නැහැ. ಜಾති ભેද නිසා වේවා, ආගම් නිසා වේවා, ආර්ථික තත්ත්වය මත වේවා, තමන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය මත වේවා, මිනිසුන්ට පීඩා වෙනවා නම් අපි හැම විටම හඬ නැගුවා. මේක කුහක හඬක් නෙමෙයි, මේක යුක්තියේ හඬ. මේ අපේ හර්ද සාක්ෂිය හඬ. සමස්ත ජනතාවගේ හර්ද සාක්ෂිය හඬ තමයි අපේ වචන කියලා අපි කියන්නේ. ඒ නිසා අපි හඬ නගනවා. එහෙනම් කවුරු හරි අපි අතු ගන්න හිතනවා නම් අපි කියනවා අපේ හඬ ඔබලාට යටපත් කළ නොහැකි. මොකද මාලිමාව අපිට පාර පෙන්වන්නේ අපි නැති වෙන්නේ නැහැ. ඒ නිසා මාගේ ඉල්ලීම මේ සහෝදර සහෝදරයන්ගෙන් ඉදිරියට එන මැතිවරණයේදී හැකිතරම් අපි දන්න ඔබලා දන්න අපිට මාධ්‍ය වලට වෙන් කරන්න විශාල මුදල් නැහැ. ඒ නිසා හැකිතරම් අපේ කරුණ අපේ තොරතුරු ජනතාවට පැහැදිලි කරන්න. ප්‍රබල විපක්ෂයක් හෝ ප්‍රබල කණ්ඩායමක් පාර්ලිමේන්තුවල අවශ්‍ය බව කියන්නේ. ඒකට සුදුසුම පුද්ගලයෝ ඉන්නේ ජාතික ජන බලවේගයේ බව කියන්නේ. එවන් තත්වයක් යටතේ අපට අනිවාර්යයෙන්ම මේ රට වැටෙන ප්‍රපාතයේ ගොඩ දා ගන්න පුළුවන් කියන තද බල විශ්වාසයක් අපිට තිබෙනවා. ඒ සඳහා හර්ෂණ නායකකාර වන මම දිවි හිමියෙන් මොරටුව ආශ්‍රේ ජනතාව වෙනුවෙන් කැප වෙනවා. කිසි දෙයකට බය වෙන්නෙත් නැහැ. ආපස්සට හැරෙන්නෙත් නැහැ. ඕගොල්ලත් එක්ක ඉදිරියටම ගමන යනවා කියමින් මගේ වචන ස්වල්පය මින් අවසන් කරනවා.
බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මොරටුව ආසනයේ ජාතික ජනබලවේගයේ ප්‍රධාන සංවිධායකයෙ වගේම කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක නීතිඥ හර්ෂණ නානායක්කාර මහත්මයාට මේ අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණේ නායක ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කයේ ජාතික ජනබලවේගයේ අපේක්ෂක කණ්ඩායමේ නායක ආදරණීය අනුර දිසානායක සහෝදරයා මේ ස්ථානට පැමිණෙනවා. තාමත් ගෞරවයෙන් අපි ආරාධනා කරනවා අනුර දිසානායක සහෝදරයාට මේ වේදිකාවට පැමිණෙන ලෙස. ආදරණීය දෙමව්පියනි, හිතවතුනි, හිතවතියනි, රට වැටී තිබෙන මේ ප්‍රපාතයෙන් ගොඩ ගැනීමට හැකි දක්ෂතාවයෙන් අවංකත්වයෙන් පිරිපුන් දේශපාලන නායකත්වය ඇත්තේ කොහෙද? ඒ වෙන කොතනකවත් නෙමෙයි, ජාතික ජනබලවේගයේ වටා පමණි. එසේනම් මගේ ගෞරවනීය සහ සහෝදරාත්මක ඇරයුම ජනතා විමුක්ති පෙරමුණේ ආදරණීය නායක එවැගේම ජාතික ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක කණ්ඩායමේ නායක ආදරණීය අනුර දිසානායක සහෝදරයාට ඔබ සැම ආමන්ත්‍රණය කරන ලෙස මෙම අවස්ථාවට සහභාගී වෙලා ඉන්නේ එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී මොරටුව ආසනයේ නියෝජනය කරමින් ජාතික ජන බලවේගයෙන් මාලිමාව ලක්ෂණයෙන් තරඟ වදින අපේ හර්ෂණ නානායක්කාර සහෝදරයාගෙන ඒ වගේම වේදිකාවේ ඉන්න මොරටුව නගර සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී නිසාන්ත ප්‍රධාන සහෝදරයා ඇතුළු වේදිකාවේ ඉන්න සහෝදරවරුන්ගෙන් සහභාගී වෙලා ඉන්න ඔබ සියලු දෙනාගෙන් අවසරයි. දැන් නැවතත් ඡන්දයකට දින තීරණය කරලා තිබෙනවා අගෝස්තු මාසේ 5 වෙනිදාට. එහෙමනේ නේද? ඉතින් මෙතන ඉන්න වැඩිහිටි අම්මලා තාත්තලා සහෝදරවරු කොච්චර කාලයක් ඡන්දේ පාවිච්චි කරලා තිනවද? අවස්ථා ගණනාවක් ඡන්ද පාවිච්චි කරලා තිබෙනවා. ආණ්ඩු හදන්න ඡන්දේ දීලා තියෙනවා. ආණ්ඩු පෙරලන්න ඡන්දේ දීලා තිබෙනවා. නායකයෝ ගේන්න ඡන්දේ දීලා තිබෙනවා. නායකයෝ මාරු කරන්න ඡන්ද දීලා තිබෙනවා. එහෙම නේද? ඡන්දේ දෙනකොට ඡන්දේ දෙන හැම කෙනාම ඡන්දේ දෙන්නේ කොහොමද? විශාල බලාපොරොත්තු සහිතව. එහෙමනේ. ඡන්දේ දෙන ඡන්දදායකයා කවදාවත් අපරාධ කරන්න කියලා ඡන්ද දෙන්නේ නේද? නායකයෙක් පත් කරගන්නකොට අපරාධ කරන්න කියලා ඒ නායකයට ඡන්ද දෙන්නේ. ආණ්ඩුව පත් කරගන්නකොට හොරකම් කරන්න කියලා ඒ ආණ්ඩුවට ඡන්ද දෙන්නේ. ඒ කියන්නේ ආණ්ඩුවක් හදාගන්නකොට නායකයෙක් පත් කරගන්නකොට ජනතාවට තිබුණ විශාල බලාපොරොත්තු ගොන්නක්. අපේ රටේ ආර්ථිකය හදලා අපේ දරුවන්ට හොඳ අනාගතයක් නිර්මාණය කරගත හැකි ශක්තිමත් රටක් හදන්න ඕන කියලා ප්‍රාර්ථනාවක් තිබුණා. ඡන්දෙ දෙන එකනේ. අපේ රට ලෝකයේ ඉදිරියේ ණයගුලක හිර කරනවා වෙනුවට ණය වලින් තොර රාජ්‍යයක් නිර්මාණය කරයි කියලා බලාපොරොත්තු වෙන ඡන්දෙ දුන්නා. රට තුල නීතියක් විනයක් ස්ථාපිත කරයි කියන බලාපොරොත්තු වෙන ඡන්ද දුන්නා. අපේ ගමේ සාමාන්‍ය අපි මුහුණ දෙල තියෙන ගැටලු වලට විසඳුම් ලැබෙවි කියලා බලාගෙන ඡන්ද දුන්නා. සෞඛ්‍ය අධ්‍යාපන ප්‍රවාහන වැනි ශාස්ත්‍ර දියුණු වේ කියලා දියුණු කරයි කියලා කල්පනා කරලා ඡන්ද දුන්නා. ඡන්දෙ දෙන ඡන්දදායකයාගේ අපේක්ෂාව බලාපොරොත්තුව යහපත්. කාට ඡන්දෙ දුන්නා? කවුරුවත් ජනතාව ඡන්දෙ දෙන්නේ ජනතාවගේ දීපල හොරකම් කරන්න කියලා. කවුරුවත් එහෙම ඡන්දෙ දෙන්නේ නේද? කවුරුවත් ගිහිලා ඡන්දෙ දෙන්නේ නැහැ. රට විශාල නායකුලක හිර කරපන් කියලා. කවුරුවත් ගිහිලා ඡන්දෙ දෙන්නේ නැහැ. හම්බන්තොට වරායේ විකුණපන් කියලා. කවුරුවත් ගිහිලා ඡන්දෙ දෙන්නේ නැහැ. අපේ රටේ ඉඩම් ඇතුළු ස්වභාවික සම්පත් ලෝකේ බහුජාතික රාජ්‍යන්ට විකුණපන් කියලා. කවුරුවත් ඡන්දෙ දෙන්නේ නැහැ. අපේ කොළඹ වරායේ නැගිනහිර ජැටිය විකුණපන් කියලා. කවුරුවත් ඡන්දෙ දුන්නේ නැහැ. බත්තලන් ගුඬු ඇතුළු කල්පිටිය පිහිටි දූපත් විකුණපන් කියලා. හැබැයි ජනතාව එහෙම හිතලා ඡන්දෙ නොදුන්නට ඡන්දගත්තු පාලකයා කරේවා. රට විශාල ණය බරක හිර කරා. අධ්‍යාපන සෞඛ්‍ය වැනි ශාස්ත්‍ර කඩා වැට්ටු. පොදු ප්‍රවාහන පද්ධති විශාල කඩා වැටීමකට භාජනය කරා. පරිසර පද්ධති විනාශ කරා. ඉඩම් අක්කර දහස් ගණන් බහුජාතික සමාගම් වලට විකුණුවා. හම්බන්තොට වරාය විකුණුවා. කොළඹ දකුණු ජැටිය විකුණුවා. කොළඹ රැජින ජැටිය වික්කා. කල්පිටියේ දූපත් 14න් බත්තලන් ගුඬු ඇතුළු දූපත් 14ක් තිබෙනවා. ඒ දූපත් 14න් දූපත් දෙකක් වික්කා. ජනතාව විශාල බලාපොරොත්තු තියාගෙන පාලකයෙක් ගෙනාවත් ආණ්ඩුවක් ගෙනාවත් පාලකයා සහ ආණ්ඩුව කරලා තිබෙන්නේ ජනතාවගේ බලාපොරොත්තු නෙවෙයි. ජනතාව
අපේක්ෂා කරන කරුණු වලට පටහැනි දේ තමයි. ජනතාවගේ උවමනාවට නේද? ප්‍රතිපක්ෂ දේ තමයි පාලකයන් කරලා තියෙන්නේ. මෙතනින් අපේ සහෝදරවරු සහෝදරියන් තමන්ගේ ජීවිතවලින් මේ අත්දැකීම විඳලා තිබෙනවා. ඒ නිසා තමයි ආණ්ඩුවක් හදාගෙන ඉතා කෙටි කාලයක් යනකොට ජනතාව කියන මොකද්ද? අපි හිතුවේ නෑ මෙහෙම කරයි කියලා. නේද? අපි හිතුවේ මේට වඩා හොඳ දෙයක් වේවි කියලා. අවසානයේ ජනතාව කියන මොකද්ද? කවුරු ආවත් එකයි. දේශපාලනයෙන් එපා වෙලා තිබෙන්නේ. අපි නම් දැන් ඡන්ද පොළොටත් යන්න නෙමෙයි මේ සැරේ හිතන් ඉන්නේ. සාමාන්‍ය අපි අහුවොත් කියනවා සහෝදර මේ සැරේ නම් ඡන්ද පොළොට යන කට්ටිය අඩුයි කියනවා නේද? එයි ජනතාව බලාපොරොත්තු වෙන දේ පාලකයා කරන්නේ නැහැ. මේ ගැටලුව අපේ රටේ නිර්මාණය කරේ දේශපාලකයා. මේ ප්‍රශ්නේ දේශපාලනය. එහෙනම් මේකට උත්තර තියෙන්නේ මොකද්ද? අපි මෙතෙක් රැවටුණු වැරදි දේශපාලන වෙනුවට නිවැරදි දේශපාලනය තෝරගන්න ඕන. එයින් තොර අපේ රටට විසඳුමක් නැහැ, අනාගතයක් නැහැ. ඒ නිසා මා අද මොරටුවට ආවේ තමුන්වහන්සේලා හම්බෙන්න ආරාධනයක් කරන්න. දේශපාලන එපා වුණා කියලා, දේශපාලන ගැන කලකිරුණා කියලා, ඡන්ද පොළට යන්නේ නැහැ කියලා හිතලා වැඩක් නැහැ. ඒ වගේ මේ ප්‍රශ්නෙට උත්තර හම්බ වෙන්නේ නැහැ. මේ ප්‍රශ්නෙට උත්තර හම්බ වෙන්නේ අපි නිවැරදි දේශපාලනය අමාරුවෙන් හරි කරන්න පටන් ගත්තා. අමාරුයි. නේද? හැබැයි අමාරුවෙන් හරි අපි නිවැරදි දේශපාලනය කරන්න ඕන. ඒ නිසා මම ආරාධනා කරන්න ආවේ මොරටුවේ ඔබට අපි ආරාධනා කරන්නේ නිවැරදි දේශපාලනය මේ මහමැතිවරණදී තෝරගන්න. ගොඩක් ඈත අතීතයට යන්න ඕනේ නැහැ. පහුගිය නොවැම්බර් මාසේ 16 වෙනිදා නව පාලකයෙක් ගොඩනගා ගත්තා. විශාල ප්‍රබෝධයක් තිබුණා රටේ නෑ කියන්න ඕනේ. හැබැයි මාස 7ක් වෙනි කෙටි කාලයක් ඇතුළත මෙතෙක් බිහි වුණු සෑම පාලනයකට වඩා මාස 7ක් වෙනි කෙටි කාලයක් ඇතුළත තමන් කියන ලද දෙයට ප්‍රතිපක්ෂ තමන් පොරොන්දු වන ලද දෙයට ප්‍රතිවිරුද්ධම නායකයෙක් බව ඔප්පු කොට හමාරයි. මම ගොඩක් කියන්නේ නැහැ, එකක් දෙකක් කියන්නේ. ඔබට මතකයි පහුගිය නොවැම්බර් මාසයේ එම ජයග්‍රහණය සඳහා ඉවල් වුණු ප්‍රධාන ප්‍රහාරයන් දෙකක් තිබුණා. එකක් අප්‍රේල් මාසයේ එල්ල වුණු පාස්කු ප්‍රහාරය. දෙක මැතිවරණය ඇතුළත එල්ල වුණු MCC ප්‍රහාරය. එහෙම නෙවෙයිද? අපිට මතකයි ගොඩක් අය ලංකාවේ සිටියම ඇඳලා නේද? කොළඹ ඉඳන් ත්‍රිකුණාමලය දක්වා කොරිඩෝවක් හැදෙනවා. ඒක නිකන් කානුවක් වගේ, ඒක නිකන් තාප්පයක් වගේ. අක්කර 1,20,000ක් අක්කර 12 ලක්ෂයක් නේද? ඇමරිකාවට දෙන්න සැලසුම් කරලා තිබෙනවා. නේද? ශ්‍රීමා බෝධින් වහන්සේ වඳින්න වීසා ගන්න වේ කිව්වා. සීගිරි ගල නගින්න වීසා ගන්න වේ කිව්වා. එනිසා මේ MCC ගිවිසුම ඇමරිකන් එක්සත් ජනපද ආර්ථික සහ දේශපාලන උවමනාවට අපේ රට යටත් කරන යටත් විජිත ගිවිසුමක් කිව්වා. ජනතාව කල්පනා කරා ඔව් ඇමරිකන් එක්සත් ජනපදයේ යටත් භාවයට එරෙහිව නායකයෙක් ගේනවා කියලා. දැන් මාස 7ක් ගිහිල්ලා MCC ගිවිසුම මොකද උනේ? අපි හරියට ශක්තිමත් බලවේගයක් නිර්මාණය කරේ නැත්නම් මේ ආණ්ඩුව මහමැතිවරණයෙන් පස්සේ අත්සන් කරනවා. ඒ ගිවිසුම අත්සන් නොකර ඉන්න පාර්ලිමේන්තුවේ කිසි සම්බන්ධයක් නැහැ. හැබැයි මම දැක්ක එක්කෙනෙක් කියන මේ ගිවිසුමෙන් අයින් වෙන්න පාර්ලිමේන්තුවෙන් 3න් 2ක් වුණා. මුකුත් ඕනේ නැහැ. මොකද ගිවිසුමක් ගහලා නැහැ. ගහලා තියෙන පූර්ව ගිවිසුම. ඒවා මේ MCC ගිවිසුමට ඒ තරම් බලපෑමක් නැහැ. තේරුණාද? MCC ගිවිසුම අයින් වෙන්න මොකක්ද තියෙන්නේ? රාජ්‍ය නායකයා ප්‍රකාශ කරොත් අපි MCC ගිවිසුම අත්සන් කරන්නේ නැහැ කියලා ලිඛිතව ඇමරිකන් එක්සත් ජනපද තානාපති කාර්යාලයට යොමු කරොත් ඔවුන් MCC ව්‍යාපෘතිය අකුලගෙන යන්න ඕන. මොකද අපි එකකතාවයකට අවිලා නැහැ. ඒක එයාට නොවැම්බර් මාසේ 18 වෙනිදා දිවුරුම් දීලා පළමු වැඩේ හැටියට කරලා තිබ්බා. දෙන්නෙක් අතර විවාහයක් සිද්ධ වෙලා තියෙනවා නම් ඒකේ ඩිවෝස් එක ගන්න උසාවිය යන්න ඕන, නඩු කියන්න ඕන, වන්දි ගෙවන්න ඕන, ගොඩක් දේවල් තියෙනවා. හැබැයි නිකන් කතා බහ කරලා විතරයි නම් තියෙන්නේ. ඕන හිතරිදවන්න අකමැති නම් නේද? පිරිමියගේ පාර්ශ්වය අකමැති නම් අනිත් පාර්ශ්වයට දෙමව්පියන්ට කතා කරලා කියන මගේ පුතා කැමති නෑ ඔබගේ දියණියට. ඒ නිසා අපි මේක නතර කරලා දාමු ඔච්චරයි. ඉතින් ඒ වර්ගේ නතර කරන්න පුළුවන් එක. හැබැයි ඒ වෙනකොට මොකද කරේ?
අධ්‍යයන කමිටුවක් දැම්මා. හරිද? දැම්මට පස්සේ ඇමරිකන් එක්සත් ජනපදයේ කිව්වා අපි අලුත් ආණ්ඩුවට මාස 6ක කාලයක් දෙනවා කිව්ව මේක අධ්‍යයනය කරන්න. ඒ කියන්නේ කවද දක්වද? නොවැම්බර් මාසේ ඉඳන් මාස 6ක කාලයක් කිව්වේ මැයි මාසේ දක්වා. ඒ කියන්නේ මොකද? අප්‍රේල් 25 චන්දි ඉවරයි. මැයි මාසේ සැලසුම හැදුවා. හදිසි කොරෝනා තත්ත්වයේ හේතු කොටගෙන අප්‍රේල් මාසේ 25 චන්දෙට යන්න බැරි වුණා. දැන් ඇමරිකන් එක්සත් ජනපදයේ මොකද කිව්වේ? අපි නව ආණ්ඩුවට එම ගිවිසුම අත්සන් කිරීම සඳහා අගෝස්තු මාසෙ දක්වා කල් දෙනවා. ඒ කියන්නේ මොකද්ද මේ කියන්නේ? හරිද? දැන් මේ ඇමරිකන් තානාපති ඕගොල්ලෝ දකින්නද පහුගිය ඩේලි මිරර් පුවත්පතේ වාර්තා කරලා තිබුණා. අගෝස්තු මාසෙ දක්වා කල් දෙනවා. ඒ කියන්නේ මොකද්ද? අගෝස්තු මාසෙන් පස්සේ අත්සන් කරනවා. මොකක් නිසාද කල් අල්ලන්නේ? ඡන්දේ නිසා. ඡන්දේ නිසා කල් අල්ලන විතරක් ඡන්දෙට තවිලා කියන මොකද්ද? 3න් 2ක් දුන්නේ නැත්නම් මේක අත්සන් කරන්න වෙනවලු. මොකද්ද? එහෙම දේවල් තියෙනවද? ඇත්තටම 3න් 2ක් ඕන වෙන්නේ අත්සන් කරන්න. මොකද මේක අපේ රටේ ආණ්ඩු ක්‍රීම ව්‍යවස්ථාවේ වගන්ති ගණනාවක් එක මේ ගිවිසුම ගැටෙනවා. මේ ගිවිසුම ගැටෙනවා. ඒ නිසා අනිවාර්යෙන් මේ ගිවිසුම පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් එනවා. පාර්ලිමේන්තු 3න් 2ක් ඕන කියලා. ඒක ගත හැකි කියලා අපි විශ්වාස කරනවා. එහෙනම් ගිවිසුම අත්සන් කරන්න තමයි 3න් 2ක් ඉල්ලන්නේ. එවැනි යටත් ගිවිසුමක් අහෝසි කිරීම පිළිබඳව මේ නායකයා ගෙනාවා නම් අද සිද්ධ වෙමින් තිබෙන්නේ ඒ යටත් ගිවිසුම අත්සන් කිරීම සඳහා පිඹුරුපත් සකස් කිරීම. ඔබ හිතන්න බලන්න. ලෝකයේ එක එක යුගවල හිටපු බලවත්ම රාජ්‍යයන් අපේ රට ආක්‍රමණය කරා. ලන්දේසි, පෘතුගීසි, ඉංග්‍රීසි ඒ සියවස්වල හිටපු බලගතු රාජ්‍යයන් ඇයි මේ කුඩා භූමියක් ආක්‍රමණය කරන්නේ? යුද්ධමය ලෙස ගත්තත් වෙළඳ මාර්ගයක් ලෙස ගත්තත් අපේ රටේ පිහිටීම. ඉන්දියාවට ආපු සුද්දට ලංකාව විතරක් නෙවෙයි ඉන්දියාවත් එක්ක සංසන්දනය කරලා බලන 65න් එකයි කුඩා තැන. හැබැයි මේකේ පිහිටීම වැදගත්. අදත් ඇමරිකන් එක්සත් ජනපදයේ අපිත් එක්ක ඇක්සා කියන ගිවිසුම අත්සන් කරා 2007 ගෝඨාභය රාජපක්ෂ. ඇමරිකන් හමුදාවට ඕන වෙලාවක අපේ රටට ගොඩ බාන්න පුළුවන් ඇග්‍රීමන්ට් එකක් අත්සන් කරලා දිනවා අපි. 2007 2017 රනිල් වික්‍රමසිංහ එක තවත් දීර්ඝ කරා. ඇයි ඇමරිකන් එක්සත් ජනපදයට වැදගත් යුද්ධමය වශයෙන් අපේ රටේ භූමිය. ඔයගොල්ලෝ බැලුවොත් ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරන වෙලාවේදී ඉන්දියාව සහ ලංකාව අතර අපේ රටේ උතුරේ පැන නැගිලා තිබුණු සන්නද්ධ ගැටුමට උත්තරයක් ලෙස. හැබැයි ඒක එකක් දැම්ම මොකද්ද? ත්‍රිකුණාමල වරාය ඉන්දියාවේ අවසරයකින් තොරව කිසිදු රටකට ප්‍රතිසංස්කරණ සඳහා ලබා නොදිය යුතුයි කියලා. යුද්ධෙත් එක්ක සම්බන්ධ නේ. ඒතන පිහිටීම වැදගත් නිසා. 2001 රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ත්‍රිකුණාමල වරාය චීන වරාය ආසන්න පිහිටා තිබෙන විශාල තෙල් ටැංකි 103ක් ඉන්දියානු අයියෝ සමාගම පවරා දුන්නා. 2001 දා අවුරුදු 19ක් ගිහිලා තියෙනවා. කිසිදු ප්‍රතිසංස්කරණයක් නැහැ. කිසිදු ප්‍රයෝජනට ගන්න නොදී මලකණ්ඩ කඩ ඉඩ දෙනවා. එයි. එතන Tamanට වෙන් කරලා තියාගන්න ඕන ඉන්දියාවට. හම්බන්තොට වරාය පිළිබඳ ප්‍රශ්න පැන නැගුණේ එහෙම. ඒ නිසා අපේ රටේ පිහිටීම අතිශය වැදගත්. ඒක යුද්ධමය වශයෙන් උත් වැදගත්, ආර්ථික වශයෙන් උත් වැදගත්. අන්න ඒ අනුව අපේ ආර්ථික වශයෙන් ගත්තොත් ඉතාමත් හොඳ වෙළඳ මාවත මාර්ග ආසන්නයේ පිහිටා තිබෙන රාජ්‍යයක්. ඒකෙදි වැදගත්ම දේ තමයි කොළඹ වරාය. ලෝකේ වරායවල අතර 26 වෙනි තැන උසුලනවා කොළඹ වරාය. බහලුම් බාන එකයි ගෙන යන එකයි. අපි වෙනින් කුඩා රටක් වරායවල අතර 26 වෙනි තැන ආවේ මොකක් නිසාද? මේ අපේ රටට ගේන බඩු හරි අපේ රටෙන් යවන බඩු හරි විතරක් නෙවෙයි. අපි වරාය ගත්තොත් ප්‍රති අපනයනයේ මධ්‍යස්ථානය. ඉන්දියාවේ බොහෝ වරායවල වල ලංකාවේ වරාය තරම් ගැඹුරු නැහැ. ඒ නිසා අද තියෙන ලෝකේ විශාල නැව් හැදිලා තිබෙනවා. හැබැයි නැව් වලට ඉන්දියාවට යන්න බෑ. ඉන්දියාව වරාය වලට යන්න බෑ. ඒසාද ඉන්දියාවේ විශාල කන්ටේනර් ප්‍රමාණය. කුඩා නැව් වලින් කොළඹ වරායට ඇවිල්ලා විශාල නැව් වලට පැටවීම තමයි කරන්නේ. ඒ කන්ටේනර් ප්‍රමාණය හැටියට සංසන්දනය කළ බැලුවොත් කොළඹ වරාය 36 වෙනි ස්ථානයේ. මොකද කරේ? චන්ද්‍රිකාගේ ආණ්ඩුව කොළඹ වරාය තිබුණ වැදගත්ම ජැටිය රැජින ජැටිය. ඒක වික්කා PNO සමාගමට. ඊළඟ මහින්දගේ ආණ්ඩුව කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතියක් තිබුණ දකුණු පැත්තට. එතන තමයි ගැඹුරු මුහුද තියෙන්නේ. ඒ දකුණු ජැටිය දකුණු වරාය වික්කා චීනෙට. අද කොළඹ වරාය බහලුම් වලින් කන්ටේනර් වලින් 35 මෙහෙයුම් කරන්නේ චීන වරාය. තුنين එකකට වඩා වැඩි. කොළඹ වරාය අපේ කියලා අපිට දැනුවට කන්ටේනර් හුවමාරු කරන වගේ 35 කරන්නේ චීන වරාය.
කොළඹ වරායේ තියෙන. ඒක වික්කා. තව අපිට තමයි නැගෙනහිර ජැටිය. එතන තමයි මීටර 19ක් ගැඹුරු නැව් ගේන්න පුළුවන් එකම තැන අපිට ඉතුරු වෙලා තියෙනවා. ආණ්ඩුව සල්ලි දාලා වියදම් කරලා වරායේ සල්ලි දාලා වියදම් කරලා දිය කඩනේ හැදුවා. ජැටිය හැදුවා. හැබැයි බඩු ගොඩ බාන්න දොඹ කර ගේන්න දුන්නේ. ට්‍රේන් ගේන්න දුන්නේ. දිගටම ඉල්ලමින් තිබුණා. චීනෙට දුන්නා නම් දකුණු ජැටිය ඉන්දියාවට දෙන්න කියලා. එහෙනම් නැගෙනහිර දිය කඩනේ හදලා අවුරුදු 4ක් වෙනවා. සල්ලි වියදම් කරලා හදලා අවුරුදු 4ක් විතර වෙනවා හොඳේ. හැබැයි මෙහෙයුම් කරන්න මොනවද ඕන? දොඹ කරහයි කරන්න ඕන. ඉන්දියාව දෙන්නේ නැහැ දොඹ කර ගේන්න. ඊට පස්සේ මෑතකදී දොඹ කර 3ක් ගෙනාව කොළඹ වරායට. මේක හයි කරන්න බලාගෙන. කවදාවේ? කොළඹ වරායට දොඹ කර 3 ගෙනාපු නැව සේන් දුනා පහුගිය 20 වෙනිදා. 25 වෙනිදාගෙන් පස්සේ අපේ ප්‍රමාද ගාස්තු ගෙවන්න වෙලා තියෙනවා. දැන් අපේ වරායට ගෙනාපු දොඹ කර අපේ වරායේ තියෙන භාණ්ඩ නුදී. පීබී ජයසුන්දර. එයි අපි ඔය දොඹ කරගෙනලා බාලා මෙහෙයුම් කටයුතු පටන් ගත්තොත් ඒක ඉන්දියාවට විකුණන්න බැරුව වෙනවා අමාරු වෙනවා. ඒ නිසා මෙහෙයුම් කටයුතු කරන්න පීබී ජයසුන්දර ඉඩ දෙන්නේ නෙමෙයි ආණ්ඩුව. ඉන්දියාව බල කරන බාණ්ඩ පයි කියලා. දැන් නැගෙනහිර ජැටියක් විකුණන්න යන්නේ. ඉතින් දේශප්‍රේමී ආණ්ඩු ද මේවා කවුරු හරි රටේ ජාතික සම්පත් ආරක්ෂා කරાવી කියලා මේ පාලකයන් ගෙනව නම් ඒක බොරුවක්. මේගොල්ලෝ දේශප්‍රේමී නෙවෙයි. මේගොල්ලෝ බලේ විනිවින් ඕනෑම තැනකට තල්ලු වෙන්න පුළුවන් පාලකයන්. ඒ නිසා මේ මාස ගන්න ඇතුළත දේශප්‍රේමීත්වයේ පිළිබඳව නේද සම්පූර්ණ ඉල්දරව් වෙලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි කොරෝනා තත්ත්වය හේතු කොටගෙන මේ කොරෝනා නිසාම ආපු අර්බුදයක් නෙවෙයි. දිගු කාලන අපේ රටේ ආර්ථිකය කඩාවැටෙමින් තිබුණා. ඒ කඩාවැටිච්ච ආර්ථිකය තවත් පතුලට වැටුවා කොරෝනා. මාදක වණිජ මේ යම් ආයතනකින් සමීක්ෂණය කරලා තිබෙනවා. අපේ රටේ රැකියා 11,13,000ක් අයින් වෙන බව මේ අවුරුද්ද ඇතුළත. ඉදිකිරීම් ක්ෂේත්‍ර රැකියාව 25%ක් අඩු වෙනවා. අඩු වෙලා තියෙනවා. ඉදිකිරීම් ක්ෂේත්‍රේ. නිෂ්පාදන ක්ෂේත්‍රයේ 25%ක් අයින් වෙනවා. අද අපේ රටේ තියෙන ප්‍රධානතම ඇඟලුම් කර්මාන්තශාලාව මම නම කියන්නේ උන්ට හොඳ නැති නිසා. එම ආයතනයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් 7600ක්. ඒගොල්ලෝ තීරණය කළා තිබෙනවා 1000ක් එළියට දාන්න. 1000ක් එළියට දාන්න. ගොඩක් ආයතනවල මාස 6ට වඩා අඩුව වැඩ කරපු අය, කොන්ත්‍රාත් පදමෙන් වැඩ කරපු අය, මෑන් පවර් ඒජන්සි වලින් වැඩ කරපු අය සේවාවට එන එක වළක්වලා තියෙනවා. දැන් ආණ්ඩුවක් මේවට විසඳුම් හොයන්න සමත් වෙලා තිබෙනවා. මට විසඳුම් හොයන්න සමත් වෙලා නැහැ. නිකන් මහා බැංකුවට බැනලා වැඩක් නැහැ. ඒක වැරදි. කවුරු හරි කල්පනා කරනවා මෙහෙම RMM එකට ගිහිල්ලා බයිනෝ. ජනතාව හිතනවා දැන් නම් හරි නේද? අර රිසෙප්ෂන් එකේ ඉන්න ගෑනු ළමයට කියනවා නේද? එයාට කියන්නේ ඒ රිසෙප්ෂන් එකේ ඉන්න ගෑනු ළමයට කියනවා මේ RMM එක ඩිජිටල් කරා නම් හොඳයි වගේ කතාවක්. එයාට කියලා වැඩක් තියෙනවද? මහ රෝල්ට කියලා කියනවා මේ ඇඳ වාඩි වෙලා ඉන්න පුටු නැහැ පුටු දාන්න කියනවා. ඊට පස්සේ මාකට් එකට ගිහලා හාල් ගණන් හාල් අඩු කරන්න කියනවා. මහා ලංකා බැංකුවේ නිලධාරීන් ගෙනල්ලා කියනවා ණය දුන්නේ නැත්නම් ගෙදර යන්න කියනවා. මහා බැංකුවේ නිලධාරීන් ගෙනල්ලා කියනවා නේද? මොකද්ද මේ? මෙහෙම රටක් පාලනය කරනවා. අපි එදත් කිව්වා තනි මිනිහෙක්ගේ වීර ක්‍රියාවක් නෙවෙයි රටක් ගොඩනගනවා කියන්නේ. රටක් ගොඩනගනවා කියන්නේ සාමූහික ක්‍රියාදාමය. මේ සියලු ආයතන කාර්යක්ෂම කරමින් ඒවා පණ ගන්නමින් ඒවට න්‍යාය පත්‍රයක් හදලා ඒවට ඉලක්කයක් දීලා රටක් ගෙනියන්න ඕන. එහෙම නැතුව නේද? මේ නහර එළියට එන්න සේවකයන්ට බැන වැදුනා කියලා රටක් හැදින්නේ නැහැ. දැන් එනම් RMM එක හැදිලා තියෙනවා. මම දැක්ක ඒකේ සමහර ඡායාරූප දාලා තියෙනවා ඉස්සරටත් වඩා දිගයි පොලිම කියලා. දැන් අවුවෙත් ඉන්න වෙලා තියෙනවා. මීටරින් ඉන්න වෙලානේ. මම දැක්ක ඡායාරූප. හරි රෝහල වෙනස් වෙලාද? මහ බැංකුව වෙනස් වෙලාද? මුකුත් නැහැ. ලංකා බැංකුව වෙනස් වුණාද නේ? හාල් වෙනස් වුණාද? තිබ්බට වඩා වැඩි වුණා. ඒ නිසා රටක් ගොඩනැගීම පිළිබඳ දැක්මක් නැති පාලකයන් ඉන්නවා. ඒ බව අපිට මේ මාස කිහිපයක් තුළ අද ඔප්පු කරලා ඉවරයි. ආර්ථික පැත්තෙන් ගත්තත් රටක් ගොඩනැගීම පිළිබඳ පැත්තක් දැක්මක් නැහැ. එහෙනම් මේ පාලකයන් කවුද මම අහන්නේ? නීතියක් විනයක් ගැන කල්පනා කරන්න ඉති පාලකයන්. ඒ නිසා අපිට දැන් මාස මම ගොඩක් කියන්නේ නැහැ නේ ඔයගොල්ලෝ දන්න මටත් වඩා දැන් මට ගොඩක් මේ ළඟදී එක්කෙනෙක් හම්බෙච්ච වෙලක සහෝදරයා වෙලා තියෙන විනාශය නම් දැන් ඕනෑවටත් වඩා දන්නවා. දැන් ඕනේ අපි මොකද කරන්නේ කියන්නේ. ඒකද නේද?
නේ දැන් ගත්තොත් මේක දැන් මොකද කරන්නේ? එක දැන් අපිට අවස්ථාවක් කියලා තියෙන පාර්ලිමේන්තු ඡන්දය. මැතිවරණයක් ඇවිල්ලා තියෙනවා. අපි කොහොමද මේ ඇතිවෙමින් තිබෙන විනාශය යම් ප්‍රමාණයකින් අඩපණ කිරීම සඳහා මේ මැතිවරණ උපයෝග කරගන්නේ? මා කියන්නේ මේ මැතිවරණයෙන් පස්සේ සියල්ල විසඳෙයි කියලා. මොකද මැතිවරණයෙන් පස්සේ සියල්ල විසඳන්න නම් අපි හිතනවා මේ රටේ ජනතාවගේ කැමැත්තත්, ජනතාවගේ වමනාවත්, ජනතාවගේ අපේක්ෂාවත්, ජනතාවගේ බලාපොරොත්තුවත් හා සමපාත වෙන පාලනයක් වුණා. ජනතාවගේ කැමැත්තම පාලකයාගේ කැමැත්ත වෙන. ජනතාවගේ වමනාවම පාලකයාගේ වමනාව වෙන. ජනතාවගේ බලාපොරොත්තුම පාලකයාගේ බලාපොරොත්තු වෙන පාලනයක් වුණා. අද අපිට තිබෙන්නේ ඊට පටහැනි පාලනයක්. ඒ නිසා දිගු වැඩක් තියෙනවා. මේකෙන් අපිට තීරණාත්මක ලෙස ගොඩ එන්න. ඒක දිගුයි. හැබැයි අපිට මේ මැතිවරණදී ලබාගත හැකි ප්‍රතිඵලදායක කරුණු ටිකක් තිබෙනවා මේ ප්‍රශ්නේදී. එක මේ පාර්ලිමේන්තුව පිරිසිදු කරන්න. ඒක පිරිසිදු කරන්න. ඔයගොල්ලන්ට පාර්ලිමේන්තුවක් කියපුවාම ඔළුවේ හැදෙන චිත්‍රය මොකද්ද දැන්? අපි සමාජ අධ්‍යයන ඉගෙන ගන්නකොට නේද? අපි නීති විද්‍යාලය ඉගෙන ගන්නකොට නේද? එතකොට දැනෙන්නේ මොකද්ද අපිට පාර්ලිමේන්තුවක් කියපුවාම? රටේ ව්‍යවස්ථා සම්පාදනය කරන ආයතනය, රටේ නීති සම්පාදනය කරන්නේ එතන, රටේ මූල්‍ය බලය තිබෙන්නේ එතන, රටේ මූල්‍ය ඒ කියන්නේ මුදල් වියදම් කරන්නේ කෙසේද කියලා පරීක්ෂාවට භාජනය කරන්නේ එතන. ඒ නිසා රටේ උත්තරීතරතර පාර්ලිමේන්තුව. ඕක තමයි පොතේ තියෙන පාර්ලිමේන්තුව. නීතිය හදන තැන, මූල්‍ය බලය තියෙන තැන, ජනතාවට ඕන මුදල් ටික වෙන් කරලා දෙන තැන. ඒ මුදල් වෙන් කරාට පස්සේ ඒ මුදල් හරියාකාරව වියදම් වුණාද කියලා පරීක්ෂා කරන්නෙත් එතන. ඔය කෝප් එක කියන්නේ ඒක. ඒ කියන්නේ අයවැය ලේඛනේ මුදල් වෙන් කරලා දෙනවා පාර්ලිමේන්තුවෙන් අමාත්‍යංශ වලට. ඒ වෙන් කරලාද මුදල් නිසියාකාරයෙන් වියදම් කරාද කියලා බලන්නේ මොකෙන්ද? කෝප් එකකින්. ඔය අපේ අඳුනේ සහෝදර නියෝජනය කරේ ඒක. ඒක පාර්ලිමේන්තුවේ වැඩක්. මුදල් වෙන් කරනවා විතරක් නෙවෙයි මුදල් පරීක්ෂා කිරීමේ බලයක් පාර්ලිමේන්තුවේ තිබෙනවා. ඒ වගේම ගොවි ජනතාව, ජීවර ජනතාව, රාජ්‍ය සේවකයා, විශ්‍රාමිකයා, පොදු ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව සංවාදයක් ඇති කරලා ආණ්ඩුවට බලපෑම් කරන්න ඕන මේවට විසඳුම් ගන්න කියලා. එහෙම ජනතාවගේ හඬ නියෝජනය කරන තැන පාර්ලිමේන්තුව. ඒකට තමයි කිව්වේ මොකද්ද ඒක? උත්තරීතර තැන කියලා. ඒක තමයි අපි ඉගෙන ගත්තු පොතේ තියෙන පාර්ලිමේන්තුව. හැබැයි දියවන්නාවේ තියෙන පාර්ලිමේන්තුව මොකද්ද? අපි ඉගෙන ගන්නකොට පොතේ තියෙන පාර්ලිමේන්තුවයි අපේ රටේ තියෙන පාර්ලිමේන්තුවේ හාත්පස්ම වෙනස්. පාර්ලිමේන්තුව කියව මොකක්ද හිතෙන්නේ? හොඳ තැනක් කියලා හිතනවද? මං කියන ඕගොල්ලන්ට හිතෙන්නේ පාර්ලිමේන්තුව හොඳට කෑම තියෙන තැනක්. එන්නේ නැද්ද? පාර්ලිමේන්තුව. ලොකු නිකන් තඩි බඩවල් තියෙන කට්ටිය ඉන්න තැනක්. එන්නේ නැද්ද ඔළුවට? පාර්ලිමේන්තුව. ඒ පැත්තෙන් මේ පැත්තෙන් පුටු වලින් අරව මේව ගහ ගන්න තැනක්. එන්නේ නැද්ද ඔළුවට? පාර්ලිමේන්තුව. වැඩි දරුවන්ට ගිහිල්ලා පෙන්වන්න හොඳ නැති තැනක්. මට කියන පාර්ලිමේන්තුවකම ඔළුවට එන්නේ මොකද්ද කියලා? අපි පොතේ ඉගෙන ගන්න පාර්ලිමේන්තුව නෙවෙයි. ඊට වඩා විනාශකාරී තැනක් හැටියට තමයි පාර්ලිමේන්තුව ඔළුවට එන්නේ. හැබැයි අපි පොතේ ඉගෙන ගන්න පාර්ලිමේන්තුවට අපිට තියෙන පාර්ලිමේන්තුවට තියෙන බලය දෙකම එකයි. අපිට කමක් නැහැ පොතේ ඉගෙන ගන්න පාර්ලිමේන්තුවට ලොකු බලයක් තිබිලා මේ පාර්ලිමේන්තුවට පොඩි බලයක් තිබුණා මෙහෙම කිව්වට කමක් නැහැ. හැබැයි පොතේ ඉගෙන ගන්න පාර්ලිමේන්තුවේ තියෙන බලයම තමයි මේ තියෙන පාර්ලිමේන්තුවේ තියෙන්නේ. ඒකනේ තියෙන ප්‍රශ්නේ. නැත්තම් කමක් නැහැ නෝ නිකන් නේද? මොකක් ඔයනේ ගුඩු ගහනවා වගේ තරක් නම් නේද? එහෙම නේ චක් ගුඩු පයින්නවා වගේ තරක් නම් කමක් නැහැ නේ. නමුත් අපි පොතේ ඉගෙන ගන්න පාර්ලිමේන්තුවේ තියෙන බලය මොකද්ද? නීති සම්පාදනය කිරීම. මුළු මුදල් බලය. ඒ නිසා තමයි අයවැය පරාද වුණොත් ආණ්ඩුව විසිරුවා හරින්න. පාර්ලිමේන්තුවේ මුදල් වෙන් කරන්නේ නැතුව ආණ්ඩුවකට යන්න බෑ. පාර්ලිමේන්තුව මුදල් වෙන් කරලා දෙන්න ඕන. අතිරේක වශයෙන් හරි මුදලක් ගත්තොත් ඒක පාර්ලිමේන්තුවට ගෙනල්ලා නැවත අනුමත කරගන්න ඕන. ඒ වෙන් කරලාද මුදලක් වෙන් කරපු කාර්යයට අමතර වෙන කාර්යයකට යොදවනවා නම් ඒක පාර්ලිමේන්තුවට ඇවිල්ලා අනුමත කරගන්න ඕන. ඊට පස්සේ ඒ වෙන් කරලාද මුදල් නිසි පරිදි වියදම් වුණාද කියලා පරීක්ෂා කරලා බලන්න ඕන. කෝප් එක තියෙන එකට. ජනතාවගේ ප්‍රශ්න අරගෙන ඉන්න එතෙන්ට සම්බන්ධ වෙන්න ඕන. ගොවි ජනතාවගේ කුසකර්ම නේද? කුසකර්මාන්ත විදිනක ජනතාවගේ ප්‍රශ්නයක් આવොත් ඒකේ හඬ එතන නියෝජනය වෙන්න ඕන. ඒ බලයම මේ පාර්ලිමේන්තුවේ තියෙනවා. දැන් අපිට දෙකක් තියෙනවා කරන්න. එකක් මොකද්ද? එක්කෝ පාර්ලිමේන්තුවේ මේ තියෙන බලය වෙනස් කරලා වෙන මොකක් හරි හදා ගන්න ඕන ඒක කරන්න. ඉතින් මේක නිකන් ඔය චක්කුඩු බයිනව නේද? ඒ වගේ එකක් බවට පත් කරනවා. ඒක කරන්න බෑනේ. එහෙනම් තියෙන මොකද්ද? ඒ බලයට සරිලන ඒ බලයට ගැළපෙන පාර්ලිමේන්තුවක් අපි හදා ගන්න ඕන. අන්න ජනතාවට අවස්ථාවක් ලැබිලා තිබෙනවා. පාර්ලිමේන්තුවට තියෙන බලයට සරිලන ඒ බලයට ගැළපෙන ඒ බලයට යෝග්‍ය ඒ බලය නියෝජනය කිරීමට සුදුසු
කණ්ඩායම පාර්ලිමේන්තුවට යවගන්නේ. නිකම් බැනලා වැඩක් නැහැ. මොකද්ද නේද? ගම් වතුරට යට වෙයන් කොරෝනා හැදියන් ඔක එක ඉඳලා වැඩක් නැහැ. වැඩක් නැතේ ඔය වෙන්නේ නැහැ ඒවා. හරිද? ගම් වතුරට යට වුණොත් පාර්ලිමේන්තුව මට මතකයි අර අඩියක්ද කොහොද යට වෙලා බෆර් වලින් ගෙනාව ඇතුළට. හරිද? මෙහි පාරුවෙන් යන්නේ. ගමේ නේද බෙල්ල වටක් යට වුණා. හැබැයි ඒකේ අඩියයි හොඳ ලැජ්ජයි. බෆර් එකේ අරන් ආවේ. හරිද? ඒ නිසා ඒ වගේ කිසිදු අතුරු අතරක් වෙන්න ඉඩ දෙන්නේ නැහැ ඉතින්. එහෙනම් අපිට තියෙන මොකද්ද දැන්? අපිට දැන් ඡන්දයක් ලැබිලා තියෙනවා මොකද්ද? අන්න පාර්ලිමේන්තුවට ගැළපෙන පාර්ලිමේන්තුවට ලබා දී තිබෙන බලයට ගැළපෙන පාර්ලිමේන්තුවෙන් අපේක්ෂා කරන වැඩේට ගැළපෙන කණ්ඩායමක් මේ පාර්ලිමේන්තුවට යවන්න ඕනේ. ඔන්න මේ ඡන්දෙන් අපිට කරගන්න පුළුවන් එක වැඩක් තියෙනවා. ඕනේ නැද්ද? කවුද යවන්න වෙන්නේ? දැන් මේ පාර්ලිමේන්තුව කියන්නේ මොකද්ද? පාර්ලිමේන්තුවේ විවේචනයේ ප්‍රධාන කරුණු තුනක් තියෙනවා. එකක් ප්‍රතිපත්තිගරුක මිනිසුනේ පාර්ලිමේන්තුවේ. එහෙට පනිනවා මෙහෙට පනිනවා විකිනෙනවා නේ. නේද? දැන් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ගැන කල්පනා කරලා බලන්න. අන්දන කොහොමද? එහෙම මිනිස්සු ඉන්නේ කියලා නේ. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ ප්‍රතිපත්තිගරුක මිනිසු කණ්ඩායමක් යවන්න ඕන. එක. දෙක පාර්ලිමේන්තුව මොකක් හරි පනතක් ආවොත් ජනතාවගේ ප්‍රශ්නයක් ආවොත් ඒ පනත ඒ ප්‍රශ්නේ පිළිබඳව අධ්‍යයනය කරලා ඒක කියවන ඒක තේරුම් ගන්න පුළුවන් ඒ වෙනස් කිරීම සඳහා අදහස් ඉදිරිපත් කරන ඒ විෂයට අනුබද්ධව අදහස් ඉදිරිපත් කරන කණ්ඩායමක් යවන්න ඕන. ඒ නිසා පාර්ලිමේන්තුවේ විනයක් සංවරයක් වෙන කණ්ඩායමක් යවන්න ඕන. ඊළඟ එක පාර්ලිමේන්තුව අද අපරාධකරුවන්ගේ තෝතැන්න බවට පත් වී තිබෙනවා. ලංකාවේ ප්‍රධාන වැලිජාවාරම්කාරයන් පාර්ලිමේන්තුවේ. ලංකාවේ ප්‍රධාන සහල් මාෆියාව නියෝජනය කරන පාර්ලිමේන්තුවේ දෙන්නෙක් ඉන්නවා. ලංකාවේ ප්‍රධාන පස් කපන්නු නියෝජනය කරන පාර්ලිමේන්තුව. ලංකාවේ ප්‍රධාන බුකිකාරය කොහෙද ඉන්නේ? බුකිකාරය ඉන්නේ කොහෙද? මොරටුවේ කියලා ආරංචි. ඔව් නේද පාර්ලිමේන්තුවේ. බුකිකාරයත් ඉන්නේ පාර්ලිමේන්තුවේ. ප්‍රධාන කුඩු මුදලාලි පාර්ලිමේන්තුවේ ඉන්නේ. මහ බැංකුව කඩපුවේ පාර්ලිමේන්තුවේ ඉන්නේ. ගමේ නම් නේද? සාමාන්‍ය ග්‍රාමීය බැංකුවට මොකක් හරි කරා නම් වැලිකඩ ඉන්නේ. අන්න ඒකෙන් තොර පාර්ලිමේන්තුවක් හදන්න ඕන නම් ජාතික ජනබලවේගයේ නියෝජන කණ්ඩායම මේ සැරේ පාර්ලිමේන්තුවට වැඩිපුර යවන්න තමුන්නාන්සලා තීන්දුවක් ගන්න. අපේ හර්ෂණ නානායක සහෝදර. ඔයගොල්ලෝ දන්නවා. ජීවිතේ හැටියට ගත්තොත් වෙන ගොඩාක් දේවල් ජීවිතේ ක්‍රැස් කරගෙන ඉන්න අය මේ දේශපාලන තෝරන් තියෙන කුමක් වෙනුවෙන්ද? Tamanට පමණක් කල්පනා කරනවා නම් මේ සමාජය ඇතුලේ තමන්ගේ ජීවිතේ ලබාගත හැකි බොහෝ දේවල් ලබාගත හැකි අය. හැබැයි තමන් දකිනවා මම විතරක් මේ සමාජයේ ඒ වින්දනේ ඒ සතුට ඒ ජීවිතේ මම විතරක් කරගෙන ප්‍රමාණවත් නැහැ. අපේ රටේ පොදු ජනතාවට ඒ සතුට ඒ ජීවිතේ තියෙන්න ඕන කියලා කල්පනා කරලා ජාතික ජනබලවේග නියෝජනය කරන්න තෝරාගත්තු කණ්ඩායම. මාලිමාව නියෝජනය කරන්න තෝරාගත්තු සහෝදරේ. ඒ නිසා මම හිතනවා මේ පාර්ලිමේන්තුව පිරිසිදු කරන කල්පනා කරනවා නම් මොරටුවෙන් බයක් නැතුව තමන්ගේ කතරේ නේද ඊටාම සතුටින් කතරේ ගහලා තෝරාපත් කර යවන්න තියෙන එකම කෙනා හර්ෂණ නානායක සොහිරා බව ඔයගොල්ලෝ දන්නවා. සම ඉල්ලනවා එයයි මම. තමුන්නාන්සලා තෝරලා යවන්න. සැකයක් තියාගන්න එපා තමුන්නාන්සලා මනාපොලින් උඩින් තෝරලා යවුවොත් හර්ෂණ නානායක සොහිරා පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. අපි එතනට යමු. එහෙනම් මේ ඡන්දේ එකක් හැටියට අපි ගමු. පාර්ලිමේන්තුව පිරිසුදු කිරීමේ ව්‍යායාමයට මේක උපයෝග කරගමු. අද පාර්ලිමේන්තුව බහුතරයක් ඉන්නේ තාත්තා മന്ത്രി වෙච්ච නිසා පුතාලා മന്ത്രി වෙච්ච අය. ස්වාමියා മന്ത്രി වෙලා මියගෙපු නිසා බිරිඳ മന്ത്രി වෙච්ච අය. හොයලා බලන්න. ඒ ශේස්ත්‍රවල විශේෂඥයින් නෙවෙයි. ඒ නිසා අපේ කණ්ඩායම ගත්තොත් අපි එහෙම කණ්ඩායමක් ඉදිරිපත් කළාද කොළඹ දිස්ත්‍රික්කෙට. අපේ ජාතික ලැයිස්තු එවැනි විශාල කණ්ඩායමක් නියෝජනය කරමින් තිබෙනවා. ඒ නිසා මේ රට බාරගත හැකි කණ්ඩායමක් අපි හදලා තිබෙනවා. අපිත් එක්ක එකතු වෙලා තිබෙනවා. ඒ නිසා ඒකට අපි ලොකු ව්‍යායාමයක් ඉස්සරහට යන්න ඕන. හැබැයි ඒ සඳහා හොඳ ගැම්ම හයියක් බවට පත් වේවි. මේ මැතිවරණින් ජාතික ජනබලවේගයේ ප්‍රබල නියෝජනයක්, ශක්තිමත් නියෝජනයක් මේ පාර්ලිමේන්තුවේ ලබා දීම. හැබැයි මේ කාලය ඇතුළත මෙතන එක්රැස් වෙලා ඉන්න ඔබ හැමදෙනාම යමක් ඒ වෙනුවෙන් කරන්න ලෑස්ති නම් ඔබ තව කෙනෙකුට කතා කරන්න ලෑස්ති නම් ඔබගේ පවුලේ ඥාතින්ට කතා කරන්න ලෑස්ති නම් ඔබගේ හිතවතුන්ට කතා කරන්න ලෑස්ති නම් අපි හැමදෙනාම මෙම ව්‍යාපාරයේ කොටස්කරුවන් බවට පත් වෙමු. මේක මගේ හෝ හර්ෂණ සහෝදරයාගේ හෝ අපේ නිසාන්ත පදිනාන්ද සහෝදරයාගේ
අපි සහෝදර කීප දෙනෙක් වැඩක් නෙමෙයි මේක. මේක අපි සියලු දෙනා එකතු වෙලා මේ රට අපේ දරුවන්ට හොඳ අනාගතයක් නිර්මාණය කරන්න ඕන කාර්යයක්. අන්නේ සත්කාර්ය වෙනුවෙන් ඔබ හැම දෙනාගේම දායකත්වය මැදිහත් වීම අපේක්ෂා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැම දිනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.